නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ඉල් පොහොය නිමිති කරගෙන පවත්වන්නට යෙදෙන ඒ සීල භාවනා වැඩසටහනෙහි එක් අංගයක් විදිහටයි හැම කෙනෙක්ම මේ මොහොතේදී උතුම් ධර්මය ශ්‍රවණය කරගන්නට සූදානම්ව සිටින්නේ. අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ මජ්ක්‍ධිම නිකායෙහි එන ඒ සම්මාදිට්ඨි සූත්‍රය පිළිබඳව. ආර්ය ශ්‍රාවකයෙකු සතුවන සම්මාදිට්ඨිය පිළිබඳව එහිදී අපට දීර්ඝ ලෙස කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබුණා. විවිධ පරයයන් ඔස්සේ ආර්ය ශ්‍රාවකයෙකු සතුවන සම්මාදිට්ඨිය පිළිබඳව විදහා දක්වන ඊටමත් වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ සම්මාදිට්ඨි සූත්‍රය කියලා කියන්නේ. යම්කිසි කෙනෙකුට සෝතාපට්ටි මාර්ගයේ උපදවාගෙන සෝතාපට්ටි ඵලයට පත්වන්නට අවශ්‍ය නම් ඒ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා ඔහුට ධර්මය ප්‍රගුණ කළ හැකි ඒ මාර්ගයන් පිළිබඳව නැතිනම් පැතිකඩවල් පිළිබඳව දැක්වෙන අපූර්ව විවරණයක් විදිහටත් අපිට සම්මාදිට්ඨි සූත්‍රය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එහි සත්‍යාදී ඒ වාරයන් පිළිබඳව අපි කතා කළා. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ භවවාරය පිළිබඳව. එතකොට මේ භවවාරය පිළිබඳව අපි කතා කරනකොට ප්‍රධාන වශයෙන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා සරියුත්තරුන් වහන්සේ ඒ විදිහට භික්ෂුන් වහන්සේලාට අපි පසුගිය සතියේ තේරුම් ගත්ත පැහැදිලි පසුගිය මාසයේ බොහෝ දිනේ තේරුම් ගත්ත ඒ ಜಾතිවාරය දේශනා කළාට පස්සේ ಜಾතිය පිළිබඳව කරුණු දේශනා කළාට පස්සේ නැවත විමසනවා එවත්නි තවත් පරයයක් තියනවාද ආර්ය ශ්‍රාවකයාට සම්මාදිට්ඨිය උපදවා ගන්නට පුළුවන් නැතිනම් කොතකින්ද ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් වූ පුද්ගලයෙක් කියන්නට පුළුවන්කම තිබෙන්නේ තවත් එබඳු වූ දහම් පරයයක් තියනවාද කියලා. එතකොට සරියුත්තරුන් වහන්සේ විසින් දේශනා කරනවා එවත්නි එහෙම පරයයක් තිබෙනවා. එතකොට මේ මොකක්ද මේ පරයය සියාවුසෝ යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ යම් කිසි විදිහකින් ආර්ය ශ්‍රාවකයෙක් භවංච පජානාති භවය පිළිබඳව දන්නවා නම් ඒ වගේම භව සමුදයංච පජානාති භව සමුදය පිළිබඳව දන්නවා නම් භව නිරෝධංච පජානාති භව නිරෝධය පිළිබඳව දන්නවා නම් භව නිරෝධගාමිනී පටිපදංච පජානාති භව නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව දන්නවා නම් එත්තාවතාපිකෝ ආවසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති මෙතකින්ම ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියටපත් වූෙක් බවට පත් වෙනවා. ඒ වගේම උජුගතාස්ස දිට්ඨිය ඍජු බවට පමුණවාගත්ත මේ සද්ධර්මයට පැමිණි පුද්ගලයෙක් බවට කියන්නට පුළුවන්කම තිබෙනවා කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ භවය පිළිබඳව සරියුත්තරුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විවරණය කරලා දක්වනවා. කතමෝ පනාවසෝ භවෝ එවත්නි මොකද්ද මේ භවය කියලා කියන්නේ? කතමෝ භව සමුදයෝ භව සමුදය කියලා කියන්නේ මොකද්ද? කතමෝ භව නිරෝධෝ භව නිරෝධය කියලා කියන්නේ මොකද්ද? භව නිරෝධගාමිනී පටිපදා භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ කුමක්ද? තයෝ මේ අවසෝ භව එවත්නි භවය කොටස් තුනකට බෙදෙනවා. මොනවද? කාම භව, රූප භව, අරූප භව කියන මේ කොටස් තුන. ඒ වගේම උපාදාන සමුදය භව සමුදය. උපාදානය ඇති කල්හි තමයි භවය හටගන්නේ. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදානයේ නිරුද්ධ වීමෙන් භවය නිරෝධයටපත් වෙනවා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භව නිරෝධගාමිනී පටිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භව නිරෝධගාමී ප්‍රතිපදාවයි. එතකොට මේ භවය පිළිබඳව සරියුත්තරුන් වහන්සේ මේ විදිහට විවරණය කරනවා. මේ භවය කියලා කියන්නේ කාම භව, රූප භව, අරූප භව. උපාදාන ප්‍රත්‍යයෙන් තමයි භවය හටගන්නේ. උපාදානය නැති කිරීමෙන් තමයි
එතකොට භවය නිරුද්ධ වෙන්නේ මේ භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. එතකොට මේ විදිහට කරන මේ විවරණය තුළ අපට පැහැදිලි කරගන්නට අවශ්‍ය වෙනවා. ඇත්තටම කොහොමද මේ භවය පිළිබඳව ධර්මයේ තුළ විවරණය වෙලා තියෙන්නේ? එතකොට මේ භවය පිළිබඳව අපි තේරුම් ගත්ත යුත්තේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව අපිට විශේෂයෙන්ම මෙහිදී විමසා බැලීම වැදගත් වෙනවා. ඇත්තෙම පිනතුනි ධර්මයේ තුල මේ භව කියන දේ පිළිබඳව විවිධ ආකාරයන්ගෙන් වර්ණනා වෙනවා, නැතිනම් විවිධ ආකාරයන්ගෙන් විවරණය වෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒකෙන් එකක් තමයි භවය කියලා කියනකොට අපි කතා කරන සාමාන්‍ය මට්ටමින් අපි ආත්ම භවය හැටියට කතා කරනවා. මේ මනුස්ස භවයක ඉපදුනා, තිරස්චානගත භවයකට යනවා, പ്രേත භවයකට යනවා කියලා මේ යම්කිසි ජාතිය කියන නැතිනම් උත්පත්තිය හා සමග ඒ භව ප්‍රතිලාභයේ පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ භවතිති භවෝ කියලා කියන යම්කිසි දෙයක විද්‍යමානාර්ථය ප්‍රකාශ කිරීම සඳහා, ඒ කියන්නේ යම්කිසි දෙයක් විද්‍යමාන වෙනවා. අන්න ඒ විද්‍යමාන වන දේ ප්‍රකාශ කිරීම සඳහා මේ භව කියන වචනය පාවිච්චි වෙනවා. යම්කිසි දෙයක විද්‍යමානාර්ථය ප්‍රකාශ කිරීම සඳහා. එතකොට ඒ විදිහට අපිට භව කියන දේ වචනයේ භාවිතය පිළිබඳව දකිනකොට භව දිට්ටි, භවය කියන එක දෘෂ්ටියක් විදිහට පවතිනවා. එතකොට භව නෙත්ති, මේ විදිහට භවය පිළිබඳව අපිට විග්‍රහ වෙන තැන් අපි විමසා බලනකොට අපට ධර්මයේ තුල විවිධ ක්‍රම, විවිධ න්‍යායන් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. පටිච්චසමුප්පාදය තුල අපිට පෙනෙන මේ භවය පිළිබඳව අපි විමසා බැලුවද අපිට ඒ භවය පිළිබඳව විග්‍රහ වන විවරණයට ලක්වන ආකාරයන් කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන් අපි භවය කොටස් දෙකකට බෙදනවා. දුවිදේන භවෝ, අත්ති කම්ම භවෝ, අත්ති උප්පත්ති භවෝ. භවයේ කොටස් දෙකක් තියෙනවා, කර්ම භවය සහ උත්පත්ති භවයයි කියලා බෙදලා කර්ම භවය විදිහට කර්මයක්, උත්පත්ති භවය විදිහට උත්පත්තිය ලැබෙන ස්ථාන පිළිබඳවත් පැහැදිලි කරනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව දීර්ඝව කතා කරමු. ඊට පස්සේ අනිත් ක්‍රමය තමයි භවය කියලා දක්වනකොට අපි විශේෂයෙන්ම පටිච්චසමුප්පාද විභංගය ආදිය විමසනකොට ඒක චිත්තක්ෂණිකව පටිච්චසමුප්පාදයේ පෙන්නකොට එක සිතක යෙදෙන භවය පිළිබඳව විග්‍රහයේදී ඒ භවය පිළිබඳව දක්වන්නේ ස්කන්ධ බෙහෙදී, ස්කන්ධයන් විදිහට. එතකොට මේ ස්කන්ධයන් විදිහට දක්වනකොට ඒක වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධයන් ටික තමයි භවය කියන්නේ කියලා භවය විග්‍රහ කොට දක්වනවා. ඊට පස්සේ අපිට ධාතු කතාදීෙහි යෙදෙන භවය පිළිබඳව කෙරෙන විග්‍රහයන් දිහා බලනකොට භවය ස්කන්ධ හතරකින් සංග්‍රහ වන ආකාරය, ස්කන්ධ තුනකින් සංග්‍රහ වන ආකාරය, එක ආයතනයකින් සංග්‍රහ වන ආකාරය, සංප්‍රයුක්ත වන ආකාරය ආදී විවිධ න්‍යායන් අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ භව කියන වචනය පිළිබඳව අපි විග්‍රහ කොට බලනකොට. එතකොට පොදුවේ ගත්තාම අපි භවය කියන දේ පිළිබඳව ඉතාමත් වටිනා විග්‍රහයක් අපට දකින්නට පුළුවන් තැනක් තමයි අපිට විභංග ප්‍රකරණයෙහි පටිච්චසමුප්පාද විභංගයෙහි සුත්තන්ත භාජනීය කොටසෙහි එන විග්‍රහය. මේක බොහෝ සූත්‍ර දේශනා තුලත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසාම තමයි මේක සුත්තන්ත භාජනීය කියලා කියන්නේ. එතකොට මේ විග්‍රහයේදී මොකද්ද මේ භවය කියන්නේ කියන එක විග්‍රහ කරනවා. මොකද්ද තත්ත කතම උපාදානපච්චය භවෝ, මොකද්ද එතනදී උපාදාන ප්‍රත්‍යයෙන් භවය සිද්ධ වෙනවා කියලා කියන්නේ. භවෝ දුවිදේන. එතකොට මේ දුවිදේන කියලා කියන්නේ ආකාර දෙකකට කියන එක. විධීන් දෙකකට දුවිදේන භවෝ, භවය කියන එක තියෙනවා. ආකාර දෙකකට භවය කියන එක තියෙනවා. මොකද්ද? අත්ති කම්ම භවෝ, කර්ම භවයක් තිබෙනවා. ඒ වගේම අත්ති උපපත්ති භවෝ, උත්පත්ති භවයක් තියෙනවා. කර්ම භවයක් තියෙනවා, උත්පත්ති භවයක් දකින්නට පුළුවන්කම තියෙනවා. මේක උප්පත්ති භව කියලා අපි සාමාන්‍යයෙන් කතා කරනවා. උපපත්ති භව කියලාත් කතා කරනවා. උප්පත්ති භව, උපපත්ති භව. එතකොට උත්පත්තිය, උපප්‍රාප්තිය කියන මේ කරුණු දෙකම තමයි මෙතනදී මේ වචන ඒකාර්ථවත් වචන. එතකොට උපපත්ති භව කියලාත් කතා කරනවා. මේක තමයි
දුවිදේන භවෝ කියලා කිව්වේ භවයේහි තිබෙන ප්‍රභේද දෙක. ඊට පස්සේ මෙන්න මේ භවය මොකද්ද මේ කම්ම භවෝ කියලා කියන්නේ? කර්ම භවය කියලා කියන්නේ කුමක්ද? ඒක විග්‍රහ කොට දක්වනවා. තත්තකතමෝ කම්ම භවෝ පුඤ්ඤාභි සංඛාරෝ අපුඤ්ඤාභි සංඛාරෝ ආනිජ්ජාභි සංඛාරෝ අයං උච්චති කම්ම භවෝ. පුඤ්ඤාභි සංඛාරයක් තිබෙනවා නම් අපුඤ්ඤාභි සංඛාරයක් තිබෙනවා නම් ආනිජ්ජාභි සංඛාරයක් තිබෙනවා නම් අයං උච්චති කම්ම භවෝ. මේ තමයි කර්ම භවය. එතකොට මේ කර්මයක් අපි පින් පව් ආනිජ්ජ කියලා කියන අරූපාවචර ආදී කර්මයන්ට එතකොට ඒබඳු කර්ම තිබෙනවා නම් සියල්ලම කම්ම භව. එතකොට කියනවා සබ්බම්පි භවගාමී කම්මං කම්ම භව. සබ්බම්පි භවගාමී කම්මං කම්ම භව. සියලුම මේ භවගාමී කර්මය කර්ම භවයයි කියලා. සියලුම භවගාමී කර්මය කර්ම භවයයි. භවගාමී කියලා කියන්නේ භවයේහි රැගෙන යන, භවයේ කරා පමුණවන, භවයට පත් කරන දේ තමයි කම්ම භව කියලා කියන්නේ. එතකොට භවයට පමුණවන, භවයට පත් කරන සියලු යම් කර්මයක් තිබෙනවා නම් ඒ කර්මය කම්ම භව කියන වචනයෙන් හඳුන්වනවා. කම්ම භවයයි. එතකොට මේ කර්ම භවය කියන එක තමයි අපි පින් කරනවා කියලා කියනවා නම් මේ කුමක්ද? කම්ම භව. පව් කරනවා කියනවා නම් කම්ම භව. කෙනෙක් අරූපයට හිත නමනවා නම් ඒද කම්ම භව. මේ සබ්බම්පි භවගාමී කම්ම. සියලුම කර්මය නෙමෙයි. සබ්බම්පි භවගාමී කම්ම. සියලු භවගාමී කර්මය. කර්මක්ෂය කිරීම පිණිස පවතින කර්මයකුත් තියෙනවා. අපි කියනවා ලෝකෝත්තර කුසල කර්ම කියලා. ඒ දේවල් භවය විදිහට සංග්‍රහ කරන්නේ නැහැ. හැබැයි මෙතනදී භවය කියලා කියන්නේ සබ්බම්පි භවගාමී කම්මං කම්ම භව. සියලුම භවගාමී කර්මය තමයි මෙතනදී මේ භවය කියන දේ තුලින් සංග්‍රහ කරන්නේ. ඒ කියන්නේ කාම භව, රූප භව, අරූප භව අනුව යන මේ දේ. එතකොට තතකතම උපපත්ති භව, උපප්‍රාප්ති භවය නැතිනම් උත්පත්ති භවය කියලා දක්වන්නේ කුමක්ද? කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ. කාම භවයක් තිබෙනවා නම්, රූප භවයක් තිබෙනවා නම්, අරූප භවයක් තිබෙනවා නම්. ඒ වගේම සංඥා භවෝ, අසංඥා භවෝ, නේව සංඥා භවෝ. සංඥා භවයක් තියෙනවා නම්, අසංඥී භවයක් තියෙනවා නම්, නේව සංඥා නාසංඥී භවක් තිබෙනවා නම්. ඒකවෝකාර භවෝ, චතුවෝකාර භවෝ, පංචවෝකාර භවෝ. ඒකවෝකාර භවයක්, චතුවෝකාර භවයක්, පංචවෝකාර භවයක් තිබෙනවා නම් අයං උච්චති උපපත්ති භවෝ, අයං උච්චති උපාදාන පච්චය භවෝ. එතකොට මේ තමයි උපප්‍රාප්ති භවය. මේ තමයි උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙනවා කියන දේ. එතකොට පින්නතුනේ මේ විග්‍රහය තුළ භවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. මොකද්ද මේ ප්‍රධාන වශයෙන් බෙදපු කොටස් දෙක? කර්ම භවය සහ උත්පත්ති භවය කියලා. කර්ම භවය කියලා කියනවා අපි යම් කිසි ආකාරයකින් රැස් කරන ලබන ප්‍රතිසන්දිය පිණිස පවත්නා සියලු කුසල කුසලාදී කර්ම භවය කියලා කියනවා. උත්පත්ති භවය පිළිබඳව අපි බලනකොට උත්පත්ති භවය කියලා කියන්නේ මොකද්ද? අර කර්මය තුළින් යම්කිසි භූමියක යම්කිසි තැනක ප්‍රතිසන්දි ලබනවා නම් ඒ ප්‍රතිසන්දි ලබන తত্ত্বය, ප්‍රතිසන්දිය ලබන තැන, ප්‍රතිසන්දිය ලබන ස්ථානය හඳුන්වනවා උත්පත්ති භවය කියලා. එතකොට කාම භව තියෙනවා, රූප භව තියෙනවා, අරූප භව තියෙනවා. කාම භව කියලා කියන්නේ මේ සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6 මේ ඔක්කොම කාම භව. ඊට පස්සේ රූප භව කියලා කියනවා රූපාවචර භූමි. අරූප භව කියලා කියනවා අරූපාවචර භූමි. රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට මෙන්න මේ ආකාරයට අපි භවය කියනකොට මේ උත්පත්තිය ලබන ස්ථාන, උත්පත්තිය ලබන තැන් ඒකට අපි කියව උත්පත්ති භව කියලා. කම්ම භව කියලා කියන්නේ කුමක්ද? කර්ම භවයයි කියලා කියන්නේ මේ යෙදෙන පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර වශයෙන් රැස් කරගනු ලබන සංස්කාරය කර්මය. එතකොට දැන් මේ පිළිබඳව අපි විග්‍රහ කර ගැනීමේදී අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ භවය කියන එක පිළිබඳව කරන විග්‍රහය චේතනා භවෝ කියලා දෙයක්. චේතනා භවෝ.
දැන් අපි කර්මයේ භවය කියලා කතා කරනකොට අපිට ඒකේ විග්‍රහය විදිහට දකින්නට පුළුවන්. නැතිනම් ඒකේ හරය විදිහට දකින්නට පුළුවන්කම තියෙන චේතනා භව. චේතනාව තමයි භවය. කුමන චේතනාවද? කර්ම චේතනාව භවයයි. එතකොට චේතනා භවෝ කියනකොට මේ කර්ම චේතනාව භවය. කර්ම චේතනාවෙහි තිබෙන ස්වභාවය අපි හඳුනා ගැනීම මේ භවය පිළිබඳව හඳුනා ගන්නට අපිට ඊටාම උපකාර වෙනවා. කර්ම චේතනාවක තිබෙන භවය ඒක කාමාවචර මට්ටමේ කර්මයක්. කාමාවචර මට්ටමේ චේතනාවක් නම් පවතින්නේ අනිවාර්යෙන් උපප්‍රාප්ති භවයේ කර්මයට උපප්‍රාප්ති භවයේ කුමක්ද? කාම භවය. කාමාවචර චේතනාවට කාම භවයේ විපාකය ලැබෙනවා. රූපාවචර චේතනාවට රූප භවයේ විපාකය ලැබෙනවා. එතකොට මෙන්න මේ භව කියන වචනය අපි තේරුම් ගන්නකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිසන්දි ලබාගත් තැනක තියෙන සියලු ස්කන්ධ සියලු ධාතු ආයතන මේ ආදී අපි කතා කරන දෙයක් තියෙනවා නම් මේ තමයි කාම භවයේහි ඇති නියෝජනය. මේ කාම භවයේහි ඇති නියෝජනය. මේ කියන්නේ කාම භවය. එතකොට කාම භවය කියලා කියනකොට මේ කාම භවයේහි ස්වභාවය තමයි පංචවෝකාරයක්. ස්කන්ධ පහක් අනුව පවතිනවා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයම ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන්නේ කාමාදී විදිහට. කාමයේ පැත්තෙන් තමයි ඇසුරු කරන්නේ. ඒ නිසා තමයි කාමාවචර කියලා කියන්නේ. කාමයේ අනුව හැසිරෙනවා කියන එක. එතකොට ඒ නිසා මේක කාම භූමිය කියලා කියනවා. කාම භව කියලා කියනවා. එතකොට කාම භවයේ ඉන්න පුද්ගලයෙකු විසින් කාම භවයේ කර්මය රැස් කරනවා. ඒ කර්මය නැවත කාම භවයේ ප්‍රතිසන්දිය ලැබීම පිණිස හේතු වෙනවා. එතකොට මේ විදිහට චුති ප්‍රතිසන්දි ලැබීම පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා කාමාවචර කර්ම භවයකට කාමාවචර උපප්‍රාප්ති භවයක් ලබන්නට පුළුවන්කම තිබෙනවා කියන කාරණාව පිළිබඳව. මෙන්න මේ දේ පිළිබඳව අපි විමසා බලනකොට මේ භවය ඒ කියන්නේ කර්ම රැස් කර ගැනීමට හේතු වන මේ භවය කුමක් හේතු කරගෙනද තියෙන්නේ? උපාදානයේ හේතු කරගෙන. එතකොට මේ උපාදානයේ හේතු කරගෙන පවතින්නේ කුමන භවයේද? මේ තියෙන කර්ම භවය. කර්ම භවයට අනුයාතව තමයි උපප්‍රාප්ති භවයේ පවතින්නේ. එතකොට කර්ම භවය කියන දේ උපාදානයේ අනුව හට ගන්න දෙයක්. එතකොට උපාදානය යම් විදිහකින්ද පවතින්නේ ඒ විදිහට තමයි මේ භවය ලබන්නට වෙන්නේ. කාම උපාදානය නිසා එයාට කාම භවයේ පැවැත්ම පෙනෙනවා. එතකොට එයාට කාමාවචර කාම භවයේහි ඒ කර්ම භවය સિદ્ધ කරන්නට පුළුවන්කම තිබෙනවා. කුසල කර්ම අකුසල කර්ම સિદ્ધ කරන්නට පුළුවන්කම තිබෙනවා කාම ලෝකයේහි ඉඳලා. එතකොට කාමාවචර කුසල කාම කර්ම භවයේ හැටියටයි ගන්නෙ. පොදුවේ අපි කියනවා මේ භවය පිළිබඳව හැඳින්වීමේදී මේ භෞතිකව පවත්නා ධර්මයන් පිළිබඳව ඇති සංකල්පය කියලා. තව දෙකින් කියනවා නම් චේතනාව කියලා. ඒ කියන්නේ දැන් කුසලය අකුසලය මේ ආදී සියලු දේවල් වලට පොදු දේ තමයි අපි මේ කුසල අකුසල සියලු ධර්මයන් સિદ્ધ කරන්නේ බාහිරව පවත්නා දේවල් අනුව ගිහිල්ලා. බාහිරව පවත්නා දේවල් අනුව ගිහිල්ලා තමයි අපි මේ කර්මය સિદ્ધ කරන්නේ. එතකොට මේ පවත්නා බවම යම් කිසි විදිහකින් පවත්නා භවම අපට මේ භවය කියන දේ තමයි ලබා දෙන්නේ. ඒ කියන්නේ ඔක අපි කිව්වොත් එහෙනම් භවතිති භවෝ කියලා කියනවා. භවති කියලා කියන්නේ විද්‍යමාන වෙනවා. එතකොට මේ වීම නිසා භවයයි කියලා කියනවා. භවතිති භවෝ කියලා කියන්නේ හේතු නිසා. එතකොට මේ විද්‍යමානාර්ථයෙන් යෙදෙනවා භව කියන මේ වචනය. එතකොට මේ කාමයට හසු වෙන දේවල් විද්‍යමාන වෙනකොට එයා කාම භවය තුල වාසය කරන්නෙක් වෙනවා. රූපයට අදාළ වූ දේ හමු වෙනකොට එයාට රූප භවය තුල වාසය කරන්නෙක් බවට පත් වෙනවා. අරූප වූ දේට අනුව අදාළව වාසය කරන්නෙක් වෙනකොට එයා අරූප භවය තුල වාසය කරන්නෙක් වෙනවා.
එතකොට මෙන්න මේ ආකාරයට අපිට මේ භව කියන වචනය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා විවිධ ආකාරයන්ගෙන් යෙදීම. එතකොට මේ භවති කියලා කියනකොට විද්‍යමාන භාවයේහි භවය ගැන කතා කරනකොට අපිට ඒකෙදි නැගෙන්නේ මේ චේතනා භවෝ කියන චේතනාවම භවයයි කියන දෙයම. චේතනාවම භවයයි කියලා කියන්නේ මේ කර්ම චේතනාව. කර්ම චේතනාව කියනකොට දැන් ඔබට මල් පූජා කරන්නට හිතෙනවා. දානයක් පූජා කරන්නට හිතෙනවා. අපි කියනවා කුසලය කියලා. එතකොට දැන් මේ සිතක නැතිනම් මේ අවස්ථාවක ඔබට දන් දෙන්නට පුළුවන්කම තිබෙන්නේ දෙන්න දෙයකුත් ඒක ප්‍රතිග්‍රහණය කරන්නට පුද්ගලයනුත් පූජා කරන්නට පුද්ගලයෙකුත් හමුවන තැනක ඔබට ඒ දේ සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒකට කියනවා අපි පූජා කරනවා කියන එකට කොටින්ම කර්ම භවය කියලා. ඒ කුසල චේතනාව නැතිනම් කුසල් සිත කර්ම භවය. ඒ කර්ම භවයේ තුලම තමයි ඒ ධර්මයන්ගේ පිහිටා සිටීම කියන දේ පැවතිලා තියෙන්නේ. යථාර්ථයක් විදිහට අපි හොයාගෙන ගියොත් අපි බැලුවොත් අපිට කොයි වෙලාවකවත් හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධ ධර්මතා ටිකක් මිසක සත්වයේක්ය පුද්ගලයේක්ය මමය තව කෙනෙක් ආදී ලෙස ග්‍රහණය කරගන්නට දේවල් හම්බ වෙන්නේ නැහැ. අපිට ලැබෙන්නේ සංකත ධර්මතා ටිකක්. එතකොට මේ සංකත ධර්මතාවයන් පිළිබඳව අපි පුද්ගල සංඥා වශයෙන් උපදවාගෙන ඒ ධර්මතාවයන් මත ඇති බවට ගොඩනගාගෙන තමයි මේ කුසල කර්මය සිද්ධ කරන්නේ. ඒ නිසා බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා සත්‍ය පුද්ගලයෝ පවතිනවා කියන බවම ඒ කර්ම භවය. ඉන්නවා කියන ස්වභාවයම කර්ම භවයයි. එතකොට එයා ස්කන්ධයන්ගේ යථා ස්වභාවය ගෝචර කරගෙන නැහැ. එයා ගෝචර කරගෙන තියෙන සත්වයින්ගේ පුද්ගලයින්ගේ පැවැත්ම පිළිබඳව. ඒ සත්වයින්ගේ පුද්ගලයින්ගේ පැවැත්ම පිළිබඳව එයාට ලැබෙනකොට ඒකම කර්ම භවයයි. මොකද එයා එක්කෝ ඒ සත්ව පුද්ගලාදී භව වශයෙන් පවත්තන දෙෙහි ඇලෙනවා, නොයසේ නම් ගැටෙනවා, නැතිනම් මෝහ සහගත උපේක්ෂාවටපත් වෙනවා. මේ ටිකෙන් තොරව දෙයක් එයාට කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එයා කරන්න පුළුවන්කම තියෙන්නේ එයාට හැකියාව පවත්නේම අර විදිහට කෙලෙස් වශයෙන් එහි හැසිරීම පමණමයි. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, එක්ක මුලාවටපත් වෙනවා. එතකොට මේ භවය කියන එකේදී මේ කර්ම භවයේ ස්වභාවය තමයි ඔය දෙය. එතකොට කර්ම භවයේ ස්වභාවය ඒක වෙනකොට කාම භවයේ ජීවත් වෙන කෙනෙකු විසින් ඒක सिद्ध කරන්නේ කොහොමද? ඔහු කැමති වෙන දේ රූපේ පැත්තේ දකිනවා. කැමති වෙන දේ වේදනා සංඥා සංස්කාර විඥානයන්ගේ දකිනවා. කැමති වෙන දේ අර ස්කන්ධයන්ගේ පැත්තෙන් දකිනකොට ස්කන්ධයන් තුළ පවත්නා දේ විදිහට දකිනකොට ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය පිළිබඳව අවබෝධ නොවෙනකොට එයාට ඒ ස්කන්ධ ටික පිළිබඳව දරුවය, අම්මය, තාත්තය, වටින දේවල්, නොවටින දේවල් කියලා ඒවා කාම නිස්ෘතව ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් එයා කැමති මොකටද? රූපේට. රූපේ තමයි කැමැතිම දේ බවට පත් වෙලා තියෙන. රූපේ පැත්තේ තමයි මේ කැමැති වෙන ගතිය තිබ්බේ. ඒ නිසා තමයි අපි රූපෙට ඇලුනේ කියලා එබඳු වූ අදහසක් තමයි අපිට පවතින්නේ. එතකොට එබඳු වූ අදහසක් අපිට පවතිනකොට ඒ රූපය වටිනවා වෙනකොට ඒ රූපේහි ඇලිලා අපි වාසය කරනකොට එබඳු තැනක ඇති කරගන්න කර්මය නිසා විපාකයක් ලැබෙනවා නම් ලැබෙන්නේ එබඳු මට්ටමක් විඳින්න පුළුවන් මට්ටමක. ඒ කියන්නේ එබඳු වූ මට්ටමක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මතා ටිකක් විඳින්න පුළුවන් තැනක තමයි ප්‍රතිසන්දි වශයෙන් උපප්‍රාප්ති භවයේ විදිහට සැකසෙන්නේ. ඔබට තෘෂ්ණාව හටගෙන තියෙන්නේ ඒ පැවැත්ම තියෙන්නේ ඒ කර්මය පවතින්නේ ස්කන්ධ පංචකයක් ඇසුරු කරන තැනක. එහෙනම් ඒක ස්කන්ධ පංචකයක් ඇති තැනක තමයි ප්‍රතිසන්දිය ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ස්කන්ධ පංචකය පිළිබඳව කැමැති වෙන විදිහට ස්කන්ධ පංචකය පිළිබඳව ඇලෙන විදිහටයි ඔබේ තෘෂ්ණාව පවත්වන්නට යෙදුනේ. ඒ නිසා ඒ ටික පවතින්නෙම ඒ කාම භූමිය තුළ නැවත ප්‍රතිසන්දියක් ලබා දෙන විදිහට. ඒකේ යෙදෙන හේතු අනුව ලෝභ දේශ මොහද අලෝභ දේශ මොහද කියන හේතු ටික අනුව
කුසල අකුසල කර්ම කියලා අපි කියන ඊට අනුරූපීව ප්‍රතිසන්දිය වෙනස් වෙන්න පුළුවන් හොඳ තැනකට හෝ නරක තැනකට. ඒකට කාමාවචර භූමියේ හොඳ තැනකට යන්න පුළුවන් නරක තැනකට යන්න පුළුවන්කම තියෙනවා ඒ අනුව. කෙසේ වෙතත් මේකේ තියෙන පොදු ලක්ෂණය තමයි බාහිර පවත්නා ස්වභාවය අනුව බාහිර පවත්නා දෙයට අනුව කර්ම රැස් කර ගැනීම කියන දේ. ඒ නිසා තමයි භවතිති භවෝ කියලා කියන්නේ මේ පවත්නා භව නිසා අපි භවය කියන දේ උපදව ගන්නවා. ඕක හොඳටම පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි ආදී ලෙස මේ දෘෂ්ටි පිළිබඳව විග්‍රහ කරනකොට මේ භවය දිට්ඨියක්. භව ඒකට කියන භව දිට්ඨි කියලා. ඒකට මොකද්ද මේ භව දිට්ඨි කියන්නේ කියලා විග්‍රහ කරනකොට විග්‍රහ කරනවා දැන් යම්කිසි කෙනෙක් මලක් දැකලා මේ මල ලස්සනයි මේ මල හොඳ සුවඳවත් කියලා ඒ මලේ ඇලෙනකොට ඒකට කියනවා කාම තණ්හාව කියලා. ඒකට කියන්නේ කාම තණ්හාව කියලා. එතකොට ඒකේ ලස්සන ඒකේ සුවඳවත් බව එයා කැමති විදිහට ඒ රූපෙහි ඇලෙන බව තමයි කාම තණ්හාව කියලා කියන්නේ. ඒ වගේම ඒක බාහිරය තුල විද්‍යමානයි. ඒක භෞතිකය තුල විද්‍යමානයි. මල කියලා දෙයක් තියෙනවා. එළියේ මල කියලා දෙයක් පවතිනවා. අන්නේ පවතින බවට හිතන කම එහි තිබෙන සාස්වත අදහස ඒ සාස්වත සංකල්පය ඒකට කියනවා භව දිට්ඨියයි කියලා. ඇතම් කෙනෙක් මේකෙන් මිදෙන්නට ගිහිල්ලා මේක විමසා බලලා නෑ මල කියලා දෙයක් එහෙම ඇත්තෙම නෑ. එහෙම දෙයක් ආය ලෝකේ තියෙන දෙයක් නෙමෙයි කියලා. එයා විභවයක් පනවන එකට කියනවා විභව දිට්ඨි කියලා. මේ විදිහට තමයි ටීකාව තුළ මේ කාරණාව භව දිට්ඨි කියන කරුණ පිළිබඳව විග්‍රහ කොට දක්වන්නේ. එතකොට දැන් මෙතනදී භව දිට්ඨිය කියන වචනේ දිහා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේක දෘෂ්ටියක් විදිහට යම්කිසි දෙයක සාස්වතය අනුව යන කමක් තියෙනවා නම් ඒක දෘෂ්ටියක්. ඒකට තමයි භව දිට්ඨි කියලා කියන්නේ. භවෝති සස්සතං භවය කියලා කියන්නේ සාස්වතයයි කියලා කියනවා. සාස්වතයයි භවෝති සස්සතං භවය කියලා කියන්නේ සාස්වතයි පවත්නාකමයි කියලා. එතකොට මේ පවත්නා කමින් හිතන කමම භවයයි. අපි දන්නවා සිතක් පාසා මේ කර්මය සිද්ධ වෙනවා කියන එක. චේතනාව කියන දේ පවතිනවා කියන එක. ඒ සිතක් පාසා ඒ භවය කියන එක පවත්වනවා කියන එක. කුමන සිතක් පාසාද? කුසල අකුසල වශයෙන් පවත්වන සිතක් පාසා. ඒ වලට තමයි අපි කර්ම සිත් කියලා පොදුවේ හඳුන්වන්නේ. එතකොට ඒක චිත්තක්ෂණිකව අපි ගත්තාම දැන් අපි දන් දෙනවා කියලා කියන ලොකු වැඩක් නේ. දන් දෙනවා කියනකොට දැන් ලොකු කාලයක් තිස්සේ සිතුවිලි කෝටි ප්‍රකෝටි ගාණක් හටගෙන නිරුද්ධ වෙන අවස්ථාවක්. එතකොට දැන් වචනයකින් කියන්නට බැරි තරම් සිත් ප්‍රමාණයක් හට ගන්නවා. මෙන්න මේ හටගන්න එක සිතක් එක මොහොතක හටගන්න එක සිතක් අරගෙන බලනකොට මේ සිතෙත් තිබෙනවා පටිච්චසමුප්පන්න බව. එක සිතක් අරගෙන අර තප්පරයකට කෝටි ගණනක් ඇති වෙන සිත අපි අරගෙන බැලුවත් ඒ සිතක එක සිතක් වෙන් කරගෙන අපි බලනවා ඒ සිතෙහි තිබෙන ස්වභාවය. ඒකට අන්න ඒ සිත වෙන් කරගත්තාම ඒ සිතේ තියෙනවා පටිච්චසමුප්පන්නයි. ඒ සිතත් පටිච්චසමුප්පන්නයි. ඒ සිතත් හේතු නිසා හටගන්න හේතුන්ගෙන් සකස් වෙන දෙයක්. මොනවද මේ පටිච්චසමුප්පන්න බව? මේ පටිච්චසමුප්පාදයම තමයි දක්වන්නට වෙන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය සංඛාරෝ සංඛාරපච්චය විඥානං මේ විදිහට අපිට ඒ සිතෙහි යෙදෙන ආකාරය පිළිබඳව දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේකෙත් තියෙනවා භවෝ කියලා. භවය කියන එක තියෙනවා. භවය කියන එක යෙදෙනකොට උපාදාන පච්චය භවෝ අදිමොක්ඛ පච්චය භවෝ මේ ආදී ලෙස භවයට ප්‍රත්‍යවීම ආකාර කීපයකින් දක්වනවා. උපාදානය කියලා කියන්නේ කෙලෙස් සහිත සිත්වල ඇතිවන ග්‍රහණය කර ගැනීම. එතකොට ඒක කෙලෙස් සහිත සිතක උපාදාන පච්චය භවෝ. එතකොට අකුසලය යෙදිලා නැති සිතක උපාදාන පච්චය භවෝ කියන්නේ අදිමොක්ඛ පච්චය භවෝ. අදිමෝක්ෂය නිසා තමයි එතන භවය කියන දේ යෙදෙන්නේ. එතකොට එතන තත්තකතමෝ භවෝ කියලා මොකක්ද එතන භවය කියන්නේ කියන එක විග්‍රහ කරනවා.
එතන භවය කියලා කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ තිබෙන ස්වභාවය. නැතිනම් මේ ස්කන්ධ ටික තමයි භවය කියලා කියන්නේ. උපාදානය හැරලා අතහැරලා වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික භවය කියලා කියනවා. එතකොට ඇයි එහෙම කියන්නේ? අර සිතේ කුසල් සිතක් හෝ අකුසල් සිතක් හට ගන්නකොට ඒ සිතෙහි තිබෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්මම භවයයි. පැවැත්මම භවයයි. ඒ සිත් ටික යම් කිසි විදිහකින් විද්‍යමාන වෙනවා පවතිනවා කියන බවක් තිබෙනවා නම් ඒ පවත්නා බවම භවය. එතකොට මේ පවත්නා බවම භවය නිසා තමයි ඒ භවය සිද්ධ වුණේ උපාදානයේ නිසායි. එතකොට ඒ භවය කර්ම භවය. ඒ විදිහට ඒ ස්කන්ධ ටිකේ පැවැත්මම භවය. ඒ ස්කන්ධ ටික ඒ විදිහට පවත්වපු නිසා තමයි ඒක ඒ නිසා අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මෙන්න මේ භවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් අපි භවය සාමාන්‍ය විදිහට කතා කළාට ඇයි ඒකට කාම භවය කියන්නේ? කාමාවචර කර්මය සිද්ධ කරලා ලබන්නක් නිසා. ඇයි ඒකට රූප භවය කියලා කියන්නේ? රූපාවචර කර්මය සිද්ධ කිරීමෙන් ලබන්නක් නිසා. ඇයි ඒකට අරූපාවචර කියලා කියන්නේ? අරූපාවචර කර්මය සිද්ධ කිරීමෙන් ලබන්නක් නිසා. එතකොට දැන් කාම භවය තුල තමයි අද අපි ප්‍රතිසන්දිය ලැබලා මේ ඉන්නේ. කාම භවය තුල තමයි මේ ප්‍රතිසන්දිය ලැබලා ඉන්නේ. එතකොට කාම භවය තුල ප්‍රතිසන්දිය ලැබලා ඉන්නවා කියලා කියන්නේ අපි මේ මොහොතේ මේ හටගන්න ස්කන්ධ ධර්මතාවයන්ගේ පැවැත්ම විපාක සම්තතිය සම්පූර්ණම උපදින්නේ ස්කන්ධ පහක් ඇසුරු වෙන විදිහට. ස්කන්ධ පහක් ඇසුරු වෙන විදිහට. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහක් ඇසුරු වෙන විදිහට තමයි මේ විපාක සම්තතිය ඉදිලා තියෙන්නේ. ඒ නිසා මේ කාම භවයේ උපප්‍රාප්ති භවයක්. දැන් එතකොට අපිට නැවත කර්ම භවය සකස් කරගන්නට පුළුවන් මේ ටික මත. මේ උපපත්ති භවයේ මත නැවත කර්ම භවය සකස් කරගන්නට පුළුවන්. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා නැවත කාම වශයෙන් මේ ධර්මතාව ටික ඇසුරු කරන්න පුළුවන්. ඒකෙන් නැවත කාම විපාකයක් ලබන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කර්ම භවය කියන එක වෙනස් කරොත් උපපත්ති භවයේ වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා. කර්ම භවය වෙනස් කරොත් උපප්‍රාප්ති භවයේ නැතිනම් උත්පත්ති භවයේ වෙනස් කරන්නට අපට පුළුවන්කම තියෙනවා. යම් කිසි විදිහකින් ඇහැට මේ පේන රූප පිළිබඳව කෙනෙක් රූපාවචර මට්ටමේ සංඥාවක් වඩලා එයා උපදව ගන්නවා රූප නිමිත්තක් රූපාවචර සංඥාවක්. අපි ගත්තාම පඨවි කසිනේ වඩලා පඨවි කසිනේ නැමැති රූපාවචර සංඥා උපදව ගන්නවා. එතකොට එයාගේ ලෝකයේ තුල එයා වාසය කරන්නේ එබඳු සංඥාවක් උපදවගෙන. රූපී නිමිත්තක් හැබැයි එබඳු මට්ටමේ භවයක් තමයි එයාට පැවැත්ම තුල අනික් වස්තු බොරුවක්. පැවැත්ම තුල අනික් වස්තු බොරුවක් හැටියට එයා දකිනවා. හැබැයි එයාට පේනවා එතනදී අනිත් දේවල් බොරුවක් කියන එක එයාට දකින්නට පුළුවන්කම තිබුණට ඒ මට්ටමේ නිමිත්ත බොරුවක් කියන එක එයාට දකින්නට පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ මට්ටමේ තිබෙන රූපාවචර නිමිත්ත බොරුවක් කියන එක එයාට දකින්නට පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ නිසා එයා රූපාවචර නිමිත්ත තුල එයා ඇලෙනවා. ඇලෙන නිසා එයා රූපාවචර කර්මය අද සිද්ධ කරනවා. ඒක තමයි කර්ම භවය. එතකොට මේ කර්ම භවය එයා සිද්ධ කරගන්නට යෙදුනේ අර තිබුණ කාමාවචර මට්ටමේ ස්කන්ධ ටික මත තමයි එයා ඒ විදිහේ කර්මයක් සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ කර්මයට විපාක විදිහට තමයි එයා ප්‍රතිසන්දි වශයෙන් නැවත රූප භවයේහි උත්පත්තියක් ලබනවා නම් ලබන්නේ. ඒ ස්කන්ධ ටික මතම කෙනෙක් අරූපාවචර මට්ටමේ කර්මයක් සිද්ධ කළොත් එයාට ඒකෙන් අරූපාවචර ප්‍රතිසන්දියක් ලබන්නට පුළුවන්කම තිබෙනවා. කෙනෙක් ලෝකෝත්තර වශයෙන් ඥාන දර්ශනයක් උපදව ගත්තොත් අර ස්කන්ධ ටිකේ ඇත්ත තේරුම් ගැනීම විදිහට එයාට මේ ස්කන්ධ ටිකෙන් මිදෙන්න පුළුවන්කම තිබෙනවා. ස්කන්ධ ටික මත අපි වඩන කර්මය ස්කන්ධ ටික මත අපි දියුණු කරන අඳින චිත්‍රයේ මත තමයි පින්නතුනේ අපට යමක්
දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධ ටික මත අපි වඩනවා කියලා කියන්නේ අපිට පුළුවන්කම තිබෙනවා යම්කිසි විදිහකින් ස්කන්ධ ධර්මතා ටික පවත්නා තැනක කෙනෙක් කාම වශයෙන් එහි චිත්‍රයක් ඇඳ ගන්නවා. කෙනකෙනා අඳින චිත්‍රය තමයි කෙනකෙනාට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට පොදු දේවල් ටිකක් දීලා තියෙනවා. ගඩොල් වැලි සිමෙන්ති බදාම වගේ දේවල් ටිකක්. කෙනකෙනා තම තමන්ගේ හැකියාව අනුව චිත්‍රයක් ඇඳගෙන විඳිනවා. තම තමන්ගේ හැකියාව අනුව චිත්‍රයක් ඇඳගෙන විඳිනවා. එතකොට ඒ චිත්‍රයක් ඇඳගෙන විඳිනවා කියලා කියන්නේ හැම වෙලාවකදීම අර ස්කන්ධ ටික මත කෙනෙක් කර්ම සිද්ධ කරගන්නවා කියන එක. කෙනෙක් කර්මයන් සිද්ධ කරගන්නවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අර ස්කන්ධ ටික මත කාම වශයෙන් හැසිරෙනකොට එයා කාමාවචර කර්මය සිද්ධ කරගන්නවා. රූප වශයෙන් සංඥා විදිහට අර හැසිරීම තුළින් එයා රූපාවචර කර්ම සිද්ධ කරගන්නවා. අරූප විදිහට හැසිරෙනකොට අරූපාවචර කර්ම විදිහට සිද්ධ කරගන්නවා. එතකොට මෙන්න මේ භවය කර්ම භවය කියලා කියන්නේ මේ විදිහට රැස් කරගන්න කර්මය උපප්‍රාප්ති භවය කියලා කියන්නේ නැවත එබඳු වූම විපාකයක් ලබන්නට පුළුවන්කම. එබඳු විපාකයක් කියලා කියන්නේ දැන් මේ මිනිස්සෙක් කියන තැනක මේ විදිහම මිනිස්සෙක් වෙනවා කියන දේ නෙමෙයි. එතනදී කියන්නේ ඒ ස්කන්ධ පංචකයක් ඇසුරු කරගෙන නම් එබඳු කර්ම භවය සකස් කළේ උත්පත්තිය එබඳු ස්කන්ධ පංචකයක් ලබන්නටම හේතුවක් බවට පත් වෙනවා කියන තැන. එතකොට දැන් ඒ විදිහට කර්ම භවය සහ උත්පත්ති භවය තමයි භවය කියලා කියන්නේ. කර්ම භවය සහ උත්පත්ති භවය කියනකොට කර්ම භවයේ තිබෙන ස්වභාවය තමයි අපි විස්තර කළේ මේ බාහිර පවත්නා බවට ඇසුරු කරන කම. කර්ම භවයේ තියෙන ස්වභාවය මොකද්ද? බාහිර පවත්නා බවට ඇසුරු කරන කම. ඒක තමයි චේතනා භවෝ කියලා කිව්වේ. ඒකට තමයි මේ විදිහේ උත්පත්ති භවයක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ බඳු චේතනාවකට මේ බඳු උත්පත්ති භවයක් ලබන්නට සිද්ධ වෙනවා. එතකොට මේ තමයි භවය. එතකොට ඒ නිසා තමයි මොකද්ද භවය කියලා අහනකොට භවය පිළිබඳව විග්‍රහ කළේ කාම භව, රූප භව, අරූප භව. කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලා විස්තර කළා. එතකොට ඒ කාම භව, රූප භව, අරූප භව කියන ප්‍රතිසන්දි භවය ලැබෙන්නේ මෙන්න මෙහෙම කර්ම ටිකක් තිබුණොත්. ඒ නිසා කර්ම භවය සහ උත්පත්ති භවයයි කියලා භවයේ කොටස් දෙකකට බෙදුවා. උත්පත්ති භවය තමයි මේ කාම භව, රූප භව, අරූප භව කියලා කියන්නේ. මෙතනදී සඳහන් කරගෙනම යන්නම් නව ආකාරයකට අපි භවය හඳුනා ගන්නවා. නව ආකාරයකට. අපි තුනයිනේ දැන් මේ සූත්‍රය තුල දකින්නේ කාම භව, රූප භව, අරූප භව කියලා. ඒක එක ආකාරයක්. තව ආකාරයක් තමයි විග්‍රහ කරන ආකාරයක් සංඥා භව, අසංඥා භව, නේව සංඥා, නාසංඥා භව. සංඥා භවයන් තියෙනවා. සංඥා භව කියලා කියන්නේ කාම සංඥා ඇසුරු කරනවා. ඒකට කියනවා සංඤී භවයක්. රූප සංඥා ඇසුරු කරනකොට යාට කියනවා රූප භවයක් කියලා. අරූපී සංඥා ඇසුරු කරනකොට ඒකත් සංඥාවක් අරූපී භවයක් කියනවා. සංඥාව ප්‍රකට නොකිරීමෙන් ලබන තැනක් තියෙනවා. ඒකට කියනවා අසංඤී භව. නේව සංඥා නාසංඥා භව කියලා. ඒ වගේම සංඥාව අප්‍රකට කිරීමෙන් උපදවාගත්ත සංඥාව නිරුද්ධ කරලා ලබන අසංඤ තලයක උත්පත්තිය ලබනවා. ඒකට කියනවා අසංඤී භව කියලා. එතකොට භව තුනයි සංඥා භව තියෙනවා, අසංඥා භව තියෙනවා, නේව සංඥා නාසංඥා භවයක් තිබෙනවා. ඊට පස්සේ ඒකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව කියලා තුනක් තියෙනවා. ඒකවෝකාර භව කියලා කියන්නේ රූපස්කන්ධය ඒකවෝකාර භවය. රූපස්කන්ධයේ පමණක් තියෙන තැනක් තියෙනවා නම් ඒකට කියනවා ඒකවෝකාර භව කියලා. මේ වචන ඔබට ටිකක් අලුත් වගේ හිතෙන්නට පුළුවන් අහලා නැත්නම් ඒකවෝකාර භව කියලා කියන්නේ එක ස්කන්ධයක් පවත්නා තැනක. අපි ගත්තාම දැන් අසංඤී තලය තුල සංඥාවක් නැත්නම් සංඥාවක් නැතුව වේදනා සංස්කාර විඥානයන්ගේ පැවැත්මක් නැහැ. ඒතකොට සංඥාවක් නැතුව ඒ දේවල් වල පැවැත්මක් නැති නිසා අපට එතන දකින්නට පුළුවන්කම තිබෙන්නේ රූපයක් විතරයි. රූපයක් විතරයි. ඒකට සමහරලාට කෙනෙක් හිතෙන්නට පුළුවන් කොහොමද එහෙම පවතින්නේ කියලා. මේ తాවකාලිකව මෙතන සමතේකටපත් කරලා තියෙන. මේ ජීවිතයේ තමයි කර්මය වැඩුවේ. කර්මයට ප්‍රතිසන්දිය තමයි බොහෝ කාලයක් ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. ස්විච් එක ඔෆ් කරලා තියෙනවා. ඒක නිවලා තියෙන්නේ. ආයෙපත් වීමක් නැහැ. හැබැයි දුන්නක් අරගෙන ඊතලයක් ඇදලා විද්දට පස්සේ මේ ගත්ත ශක්තිය පසුපසට ඇද්ද ශක්තිය යම් තාක්
තිබෙනවා නම් ඒ තාක් මේ ඊතලයේ ගිහිල්ලා යම් තැනකින් පතිත වෙනවා. අන්න ඒ වගේ අර වඩපු සිත කොච්චර බලවත්ව වඩලා තිබ්බද ඒ තාක් දුරට ඒ ප්‍රතිසන්දිය තුල ඉන්නවා. ඒ බලවත් බව අවසන් වූ වහාම සංඥාවක් උපදිනවා. සංඥාවට අනුරූපීව නැවත ප්‍රතිසන්දි වශයෙන් යනවා. එතනින් චුත වෙනවා. දැන් අනිත් සත්වයන්ට සිද්ධ වෙන දේ තමයි දැන් අපිට ගත්තොත් අපිට සිද්ධ වෙන දේ තමයි සංඥා උපදින්නේ නැහැ කියන්නේ මෙතනින් මැරුණා කියන එක. අතනදී සංඥා උපදින්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? සංඥාවක් උපදිනවා කියලා කියන්නේ මොකද්ද? එතන මැරුණා කියන එක. එතන සංඥාවක් උපදින්නේ නැහැ කියන්නේ එතන ජීවත් වෙනවා කියන එක. මෙතන සංඥාවක් නැහැ කියලා කියන්නේ මෙතන මැරුණා කියන එක. එතකොට මෙතන සංඥාව උපදිනවා කියන්නේ ජීවත් වෙනවා කියන එක. එතන සංඥාව උපදිනවා කියන්නේ මැරුණා කියන එක. දෙපැත්තට යනවා. එතකොට අසංඤී භවයේ තුල සත්වයින්ගේ වාසය කිරීම මේ විදිහටයි අපට දකින්න පුළුවන්කම තිබෙන්නේ. නේව සංඥා නාසඤ්ඤා කියලා කියන්නේ සංඥාවක් තියනවද නැද්ද කියන එකටවත් අප්‍රකට කිරීමෙන් ලබන දෙයක්. එතකොට ඒකවෝකාර භවය කියන එකට අදාළ වෙන්නේ අර අසංඤී භවයේ පමණයි. චතුවෝකාර භවය කියලා කියන්නේ ස්කන්ධ හතරක් තියෙනවා වේදනා සංඥා සංඛාර විඥාන කියලා. නේව සංඥා නාසඤ්ඤා භවයේ තුල සංඥාව නිරුද්ධ කළා නැහැ. ඒ නිසා ඒකයිති වෙන්නේ චතුෝකාර භවයටම තමයි. අරූපාවචර මට්ටමක්. අරූපාවචර සියල්ලම මේ චතුෝකාර භවයට අයිති. ඇයි රූපස්කන්ධේ නැහැ. රූපී නිමිත්තක් දැන් කසින භාවනාවක් හරි රූපයක් නිමිති කරගෙන නෙමෙයි ඒක උපදවලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක නාම ධර්මතා ටික මත පවත්නා දෙයක් නිසා තමයි ඒක චතුෝකාර භව කියලා කියන්නේ. ස්කන්ධ හතරයි. පංචවෝකාර භව කියලා කියන්නේ ස්කන්ධ පහම තියෙනවා. ස්කන්ධ පහම තියෙනවා. කාම භූමිය තුළ ස්කන්ධ පහම තියෙනවා. ඒ නිසා මේකට කියනවා පංචවෝකාර භව කියලා. ස්කන්ධ පහක පැවැත්මක් තිබෙනවා. එතකොට මේ භව කියන වචනයෙන් ගැනෙන්නේ මේ ඔක්කොම භවයේ ලෙසයි ගැනෙන්නේ. එතකොට භවය කියලා කියන්නේ මොකද්ද? පොදුවේ ඒ සත්වයා ප්‍රතිසන්දියේ පිණිස උපප්‍රාප්ති විදියට පවතින තැනත් භවය ඒ මට්ටමටපත් වෙන්නට කර්ම රැස් කර ගැනීමත් භවය. කර්ම රැස් කර ගැනීමෙහි තියෙන ස්වභාවය තමයි එබඳු වූ ස්කන්ධ ටිකක පවත්නා ලෝකය හදාගත්ත ගමන් එබඳු වූ ලෝකයේහි උපදින්න පුළුවන්කම තිබෙනවා කියන එක. ඒක තමයි භවයේහි තිබෙන ස්වභාවය. එතකොට මේ කර්ම භවය උපප්‍රාප්ති භවය ආදී ලෙස අපි මේ භවය කොටස් දෙකකින් හඳුනා ගන්නවා. මේ තමයි භවය. එතකොට මොකක් නිසාද මේ භවය හටගන්නේ? කතමෝ භව සමුදයෝ. එතකොට උපාදාන සමුදය භව සමුදය. උපාදානයේ සමුදය වීමෙන් උපාදානය හට ගැනීමෙන් තමයි මේ භවය කියන එක උපදින්නේ. උපාදානය හට ගැනීමෙන් භවය හට ගන්නවා. උපාදානය කියනකොට කාමයේ අපි උපාදාන වශයෙන් ඇසුරු කරනවා. ditthිය උපාදාන වශයෙන් ඇසුරු කරනවා. සීල බ්‍රත අපි උපාදාන වශයෙන් ඇසුරු කරනවා. අත්වාදයේ උපාදාන වශයෙන් ඇසුරු කරනවා. එතකොට මේ උපාදාන කියලා කියන්නේ අපි ආදාන කියනවා ග්‍රහණය ගන්නවට. උපාදාන කියනවා සමීපයට ගන්නවට. නැත්නම් දැඩිව ග්‍රහණය කරගන්නවට උපාදානයි කියලා කියනවා. එතකොට දැඩි ලෙස අල්ලා ගැනීම තමයි උපාදානය කියලා කියන්නේ. කාම වශයෙන් දැඩි ලෙස අල්ලා ගන්නවා. ඊට පස්සේ දෘෂ්ටි වශයෙන් දැඩි ලෙස අල්ලා ගන්නවා. සීල වෘත විදිහට දැඩිව අල්ලා ගන්නවා. ආත්ම වශයෙන් දැඩිව අල්ලා ගන්නවා. මේ විදිහට දැඩිව අල්ලා ගැනීම දකින්නට පුළුවන්කම තියෙනවා. අල්ලා ගන්නා විදිහට තමයි භවයේ පේන්නේ. භවයේ උපදින්නේ අල්ලා ගන්න කම නිසා. අල්ලා ගන්න කම නැත්තම් භවයේ පේන්නේ නැහැ. මහා නිදාන සූත්‍රයේදී අහන්නේ කෙතකින්ද භවයේ වෙන්නේ කියලා අහලා යම් කිසි විදිහකින් මේ උපාදානයේ නැත්තම් භවයේ කියලා දෙයක් පේනවද කියලා? නෑ. උපාදානයේ නැත්තම් භවයේ කියන දේ පේන්නේ නැහැ. උපාදානයේ නැති වෙනකොට භවයේ නැති වෙනවා. උපාදානයේ නැති වෙනකොට භවයේ නැති වෙනවා. ඒක නම් ග්‍රහණය කරගන්න කම නැති වෙන්නට ඕනේ. අපි ග්‍රහණය කරගන්නේ මොන විදිහටද? කාම විදිහට අපි ග්‍රහණය කරගන්නවා. දෘෂ්ටි විදිහට අපි ග්‍රහණය කරගන්නවා. සීල වෘත අත්වාද විදිහට ග්‍රහණය කරගන්නවා. කාම විදිහට ග්‍රහණය කරගන්නවා කියලා කිව්වේ අපි මේ ස්කන්ධ ධර්මතා ටික ඇසුරු කරනවා සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය කියන අදහසින්. සත්වයේක්‍ය පුද්ගලයේක්‍ය කියන අදහසින් ඇසුරු කරනවා විතරක් නෙමෙයි ඒකට වටිනකම සහ නොවටිනකම දෙනවා. වටිනා දෙයට ඇලෙනවා නොවටිනා දෙයට ගැටෙනවා. මෙන්න මේ මට්ටම තමයි කාම මට්ටම කියලා කියන්නේ. කාමය. එතකොට
අර අපි උදාහරණයක් මීට පෙර සිහිපත් කළා යම් කිසි කෙනෙක් මලක් සුවඳවත් මලක් දැකලා මෙහි වර්ණය සහ ගන්ධය විඳින්මින් එයා ඒකට ඇලෙනවා. කැමති වෙනවා. ඒක තමයි කාමය කියලා කියන්නේ. එතකොට මේ කාමය පවතිනවා කියලා පේන්නේ මොකේද? ඔබ ඔබේ මනසට නැඹුරු වෙලා මොහොතකට මෙනෙහි කරලා බලන්නකෝ. කාමයේ පවතිනවා කියලා පේන්නේ මොකේද? පින්නතුනේ කාමයේ පවතිනවා කියලා පේන්නේ ඔබට අර රූපේ පැත්තේ. අර රූපේ පැත්තේ පවත්නා කාමයේ තමයි කැමති වෙනකම තියෙන්නේ කොහෙද? මලේ. දැන් ඔබ ලස්සන මලක් සුවඳවත් මලක් දකින්න තැනක ඔබ ඔබෙන් ප්‍රශ්න කරලා බලන්නකො ටිකක්. ලස්සන මොකද්ද? ලස්සන මල. සුවඳ මොකේද? සුවඳ එන්නේ මලේ. එතකොට ඔබ කැමති මොකටද? මම කැමති මලට. කොයි මලටද කැමති? ඔබ කැමති ඔය තියෙන මලට. එතකොට දැන් ඔබට ඔය ටික ඔක්කොම ලෝකයේ තුල विद्यමානයි. දැන් තියෙනවා. පවතිනවා. ඔබ පවත්නා මලට කැමති වෙලා තියෙනවා. තෘෂ්ණාවෙන් බැඳිලා තියෙනවා. දැන් එතකොට මේ සිදුවීම දිහා අපි බලනකොට මලේ පැවැත්ම හම්බෙලා තියෙනවා, පවත්නා මලට කැමති වෙලා තියෙනවා, කැමති වීම නිසා ඔබට ඒකේ ඇලීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට අන්නේ උපාදානය කියලා කිව්වේ වෙන එකක් නෙමෙයි. ඔබට ඒ පිළිබඳව තිබුණු කැමැත්ත තමයි කාම උපාදානය කියලා කිව්වේ. කැමැත්ත කියන බවම නෙමෙයි. කැමැත්තෙහි පවත්නා බවට දැඩිව අල්ලගත්තකම. හිතින් ඔබ ඒකට ආස කරන කමට කැමැති කියන එකට අපි කියනවා තණ්හාව කියලා. තණ්හාව. හැබැයි තණ්හාව නෙමෙයිනේ උපාදානය කියලා කියන්නේ. තණ්හාවයි උපාදානය අතර වෙනසක් තියෙන්නට එපේ. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස? පින්නතුනේ මේ දෙක අතර තියෙන වෙනස තමයි උපාදානය කියලා කියන්නේ දැඩිව අල්ල ගන්නවා. කොහොමද අල්ලගන්නේ? කාම වශයෙන් අල්ල ගන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන දේවල් මත අද ඔබට ලෝකයේ තුල කැමැත්ත ගෙනෙන දේවල් තියනවා කියලා පෙන්වන්නේ ඇයි? කාම උපාදානය නිසා. ඒ නිසා තමයි ඔබට යම් කිසි විදිහකින් ලෝකයේ තුල ඇලෙන්න පුළුවන් වස්තු තියෙන්නේ. දැන් සතුටු වෙන්න හිතෙන්නේ ලෝකේ තියෙන රූප දිහා බලලා. ඔබ නොදැකපු හොඳ රූප බලලා සතුටු වෙන්න හිතෙනවා. ඔබ නොඅහපු සද්ද අහලා ඔබට සතුටු වෙන්න හිතෙනවා. ගන්ධ සුවඳ විඳලා ඔබට සතුටු වෙන්න හිතෙනවා. ඒ දේවල් ලෝකෙ තුල පවතිනවා කියලා ඔබ දන්නවා. දන්න නිසා තමයි ඔබ ලස්සන බලන්න යන්නේ. ඔබ හොඳ මිහිරි දේවල් අහන්න කම් යොමු කරන්නේ. ඔබ විඳ යුතු හොඳ දේවල් විඳින්න ඔබ ක්‍රියාත්මක වෙන්නේ. ඇයි ඔබ දන්නවා ඒ දේවල් තියෙන්නේ කොහෙද? ඒ දේවල් තියෙන්නේ බාහිර භෞතික ලෝකයේ තුල. ඒ ලෝකයේ තුල තිබෙන දේ අපි විඳ යුතුයි. අන්න ඒක තමයි අපේ සාමාන්‍ය දැක්ම. ඒ කියන්නේ මේ භවය මත පිහිටපු දැක්ම ඒක තමයි. භවයේ මත පිහිටපු දැක්ම ඒක තමයි. ඒක ගෙනාවේ උපාදානයි. උපාදානය කියලා කිව්වේ දැඩිව ග්‍රහණය කරගත්තකම. අර කැමැත්ත රූපේහිලා දකින්න. කැමැත්ත රූපේහිලා දකින්න. එතකොට කැමැත්ත රූපේහිලා දකින්නකොට එයාට උපදිනවා රූපේහිම කැමැති වෙන ස්වභාවය තියෙනවා කියලා. රූපේහිම කැමැති වෙන ස්වභාවය තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය නිසා තමයි කර්ම රැස් කරගන්නේ. කර්ම රැස් කරගන්නේ. එතකොට මේක අපිට අද දවසේදී වෙන් කරගන්නට අවශ්‍යයි. මොකද්ද? උපාදානය නිසා භවය උපදිනවා කියන එක අපිට හොඳට වෙන් කරලා තේරුම් ගන්නට ඕනේ. උපාදානයේහි සීමාව මොකක්ද? උපාදානයේහි සීමාව තමයි දැඩිව අල්ලගන්න එක. දැඩිව අල්ලගන්නේ ඒ ස්වභාවයත් එක්කම ඒක එකතු කරලම බාහිර පවත්නා බවට ගැනීම කර්ම භවයේහි තිබෙන ලක්ෂණය. එතකොට මේ කර්ම භවයේහි තිබෙන ලක්ෂණය අනුව මේ කර්ම භවය තුල උපාදානය නිසා සකස් කරන මේ භවය අකුසලයිනේ. කාමය කියලා කියන්නේ අකුසල නිස්ෘත දෙයක්. කාමය නිසා හදන මේ භවයත් අකුසල නිස්ෘතයි. අකුසල නිස්ෘතයි කියලා කියන්නේ ඒකේ අකුසලයේ යෙදිලා කියන එක නෙමෙයි. අර උපාදාන ප්‍රත්‍යයෙන් සකස් කරන බව තියෙනවානේ. ඒක දැන් මේක කුසල කර්මයකට යෙදෙන්නේ කොහොමද? කුසල කර්මයකට යෙදුනද මෙතනදී තියෙනවා උපනිශ්‍රය භාවය සහ උපනිශ්‍රය කියලා කියන්නේ මේ දේ ඇසුරු කරගෙන මේ දේ නිසා උපදවනවා කියන එක. උපනිශ්‍රේ භාවය හා සංප්‍රයුක්ත භාවය. අකුසල් සිතක
අකුසල් සිතක මේක යෙදිලම පවතිනවා. කාම තණ්හා කියන එක, කාමයේ කියන එක යෙදිලම පවතින අකුසල් සිතක. කුසල සිතක මේක යෙදිලා නැහැ. හැබැයි උපනිශ්‍රේ භාවයේ තියෙනවා. ඒ සිතට උපාදාන වශයෙන් හැසිරෙන්නට පුළුවන්කම උපනිශ්‍රේ භාවයේ තියෙනවා. හැබැයි ඒ සිතේ යෙදිලා නැහැ එහෙම ධර්මයක්. භවයේ රැස් කරගෙන තියෙනවා. පවත්නා භව තුල ඒක රැස් කරගෙන තියෙනවා. රැස් කරගත් එකට අර විදිහට කාම වශයෙන් උපනිශ්‍රේ භාවයේ සකස් කරලා දෙනවා. මෙන්න මේ බෙහෙදේ අපි මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ඒ නිසා කුසලයකටත් අකුසලයකටත් පොදුව ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තිබෙනවා. අකුසල් සිතේ නම් යෙදිලම පවතිනවා. යෙදෙන්නේ නැතුව උපනිශ්‍රේ භාවයෙන් ඒකෙදි ඒ උපාදාන ආදී ප්‍රත්‍යවීම දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් මේ භවය කියන දෙයට සකසන්නට හේතු වෙන්නේ උපාදානය. උපාදානය හඳුනා ගන්නකොට අපිට පේනවා කාමය කියන දේ බාහිර වස්තුව මැත්තේ පවතිනවා කියලා එළියේ පවත්නා කාමනිස්ෘත දේවල් කාම ලෝකය නිර්මාණය කරගන්න බවම කාම භවයයි. ඒ තුළ තමයි ඇලීම් ගැටීම් අපි පවත්වන්නේ ගැටින්න එකකින් නිදහස් වෙන්නට කියලා උත්සාහ වීම තියෙන්නේ ඒම තමයි. ඒ නිසා ඒක තමයි කාම භවයේ තිබෙන පොදු ස්වභාවය. හැබැයි දැන් ඕක විස්තර කරනකොට අපිට වචන විදිහට කතා කරන්නට වෙන්නේ කර්ම භවය කියලා පොදුවේ. කර්මය කිව්වා වගේම පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙච්ඡාභි. ඒ කර්මය කියලා තියෙන්නේ කර්මය කිව්වේ මොකක්ද? ওই බාහිර තියෙන දේවල් මත සිද්ධ කරන කර්මය. ඒ නිසා භවය කියලා කියනකොට කර්ම භවයේ ස්වභාවය තමයි ඒ පවත්නා බවට ගෝචර කර ගැනීම, ගෝචර කරගෙන කුසල අකුසල ආදී වශයෙන් හැසිරීම කියන එක. චේතනා භවෝ කියලා කිව්වේ ඒ කාරණාවට. ඒක ඉපැද්දුවේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් තමයි භවය ඉපැද්දුවේ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය ඉපැද්දුවා. කාම උපාදාන, ditthi උපාදාන, ඒ වගේම සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන මේ උපාදානයන් මගින් තමයි මේ භවය සකස් කළේ. එතකොට උපාදාන ප්‍රත්‍යයෙන් භවය සකස් කරා කියනකොටම අපි දැනගන්නට ඕනේ උපාදාන ප්‍රත්‍යයෙන් හදන්නේ කර්ම භවය. කර්ම භවය තුල උපප්‍රාප්ති භවය ගෙනල්ලා දෙනවා කියන එක. කර්ම භවය තුල උපප්‍රාප්ති භවයේ ඊළඟට උත්පත්තිය පිණිස පවත්නා තැන සකස් කරලා දෙනවා. එතකොට මෙන්න මේ භවය යම් කෙනෙකුට දුරු කරන්නට අවශ්‍ය නම් භවය කෙනෙකුට දුරු කරන්නට අවශ්‍ය නම් එයා මොකද්ද කරන්නට ඕන? භවය දුරු කරන්නට අවශ්‍ය කෙනා උපාදානයේ දුරු කළ යුතුයි. උපාදානයේ දුරු කළා භවය දුරු කළ යුතුයි. මේක තමයි භව නිරෝධය කියලා කියන්නේ. එතකොට කතමෝ භව නිරෝධෝ කියලා දැකලා මොකද්ද භව නිරෝධය කියන්නේ කියලා උපාදාන නිරෝධහ භව නිරෝධෝ කිව්ව එකයි. උපාදානයේ නිරුද්ධ කිරීමෙන් තමයි මේ භවය අපට නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට උපාදානයේ නිරුද්ධ කිරීමෙන් මේ භවය කියන දේ අපි නිරුද්ධ කරන්නේ කොහොමද? උපාදානයේ යම්කිසි කෙනෙකුට යම් තැනක හටගන්නා බවක් තිබෙනවා නම් ඒ උපාදානයේ හටගන්නා භවම දුරු කිරීම තුළ භවය අනුත්පාදයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම්කිසි කෙනෙකුට අපි හඳුනාගත්ත උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කරගන්න කමක් කියලා. එතකොට කාම වශයෙන් ග්‍රහණය කරගන්නට ඒ ස්කන්ධ ධර්මයන් හසු වෙන්නේ නැත්තම් කාම වශයෙන් ග්‍රහණය කරන්නට ස්කන්ධයන් හසු වෙන්නේ නැත්තම් එයාට කියනවා උපාදානයේ පවත්වන්න විදිහක් නැහැ කියලා. උපාදාන පවත්වන්නට විදිහක් නැත්තම් එයාට මේ භවයේ සැකසෙන්නට විදිහක් නැහැ. කර්ම භවයේ සැකසෙන්න විදිහක් නැහැ. කර්ම භවයේ සැකසෙන්නේ නැත්තම් උත්පත්ති භවයේ සැකසෙන්නේ නැහැ. උත්පත්ති භවයේ සැකසෙන්නේ නැහැ. එතකොට භව නිරෝධය තමයි නිවන කියලා කියන්නේ. කුමන භව නිරෝධයද? කර්ම භවයම නිරුද්ධ කරනවා. කර්ම භවය නිරුද්ධ කිරීම තුළ උත්පත්ති භවය නිරුද්ධ කරනවා. උත්පත්ති භවය නැති කරලා දානවා. එතකොට කර්ම භවය නිරුද්ධ කරනවා කියලා කියන්නේ කුමක් නිසාද? උපාදානය නැති කරනවා. උපාදානය නැති කරනවා කියලා කියන්නේ කුමක් නිසාද? අර ස්කන්ධයන්ගේ යථාර්ථය තේරුම් ගන්නවා කියන එක. එතකොට අපි ඇවිල්ලා තියෙන්නේ ආපහු මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට දකිනවා කියන තැන තමයි. ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා තමයි අපිට සත්වයේක්ය පුද්ගලයේක්ය කියන තැනකින් මේ ස්කන්ධ ඇසුරු කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටියට නොදන්නාකම නිසා තමයි සත්වයේක්ක පුද්ගලයෙක්ක කියන සංඥාවන්ගෙන් අපිට මේ රූපය අසුරු කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හැබැයි යම් විදිහකින් අපට පුළුවන්කම ලැබුණොත් ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය තේරුම් ගන්නට දැන් අර තණ්හා වශයෙන් හැසිරෙන්නට තැනක් නැහැ. කාම වශයෙන් හැසිරෙන්න. ditthi වශයෙන් හැසිරෙන්නට තැනක් ඇත්තේ නැහැ. සීල වෘත වශයෙන් යාට දෙයක් හොයන්න දෙයක් ඇත්තේ නැහැ. අත්වාදයක් පවත්වන්නට ඉඩ කඩක් නැහැ. ඒ නිසා උපාදානයට ඉඩක් නැති වෙනකොට එයාට පැවැත්මට ඉඩක් නැති වෙලා තියෙනවා. භවයට ඉඩක් නැති වෙලා තියෙනවා. කර්ම රැස් කරගන්න දෙයක් නැහැ. මෙන්න මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ තැන. කොහොමද ස්කන්ධයන් පවත්වන්න නැතිකම නිසා උපාදානය නැති කලේ කියන එක. දැන් මේක මේ ජීවිතේදීම අපිට කරන්න පුළුවන් දෙයක්. භව නිරෝධය කියන එක සාක්ෂාත් කරන්න වෙන්න පින්නතුනි මේ මරුණට පස්සේ නෙමෙයි. ආය උපදින්නේ නැහැ කියන තැනක් විතරක් නෙමෙයි මේ භව නිරෝධය කියන එකෙන් කතා කරන්නේ. ඒක එකක් විතරයි. අපි මේ ජීවිතේදීම මේ භවය නිරුද්ධ කරලා තියෙනවා. මොන භවයේද නිරුද්ධ කරන්නේ? මේ කර්ම භවය මේ අදම නිරුද්ධ කරනවා. කොහොමද කර්ම භවය නිරුද්ධ කළේ? කර්ම භවය පවත්වන්නට යම් කිසි ටිකක් නම් හේතුනේ. ඒ හේතු ටික නැති කරලා දානවා. කර්ම භවය පවත්වන්නට යම් කිසි දෙයක් නම් හේතුනේ. හේතු ටික නැති කරලා දානවා. කර්ම භවය පින් පව් ආදී මේ දේවල් ඔක්කොම අපි පැවැත්වුවේ මොකක් මතද? ස්කන්ධ ධර්මතා ටිකක ඇත්ත නොදන්නාකම නිසා එය පවත්නා බවට ග්‍රහණය කරගන්න කමෙන් තමයි අපිට මේක සකස් කළ දුන්නේ. මේ කර්මයට පදනම සකස් කළේ. එතකොට මේ ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කොත් මේ ටික හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක අවබෝධ කරගන්නට පුළුවන්කම තිබ්බොත් එයාට උපාදානයට පැවැත්මක් නැහැ. කාම වශයෙන් ගන්න දැන් දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒයි කාම වශයෙන් ගන්න දෙයක් හම්බ වෙන්නේ නැත්තේ? එයා දකිනවා රූපේහි වටිනකමක් නැහැ කියලා. රූපේහි වටිනකමක් නැහැ කියලා දන්නවා. ඒයි රූපේ වටිනකමක් නැත්තේ? ඒක හේතු නිසා සකස් වන දෙයක්, හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ නිරුද්ධ වෙන දෙයට කොහොමද වටිනකමක් දෙන්නේ කියන නුවණ එයාට තියෙනවා. පින්නතුනේ ඒකනේ රූපේ ස්වභාවය. රූපේ කවදාවත් කැමැති විය යුතු හෝ ගැටිය යුතු බවක් හෝ රූපෙටයි තියුනේ නැහැ. අද අපි මිනිස්සෙක් දැකලා කෙනෙක් දැකලා දෙයක් දැකලා ඒකට කැමති වුණාට අපි ඒකට ඇලුනට ඒ කැමති වෙන බව හරි අකමැති වෙන බව හරි රූපයට අයිති දෙ නෙමෙයි. ඒක එහෙම දෙයක් රූපේහි विद्यमान වෙන්නේ නැහැ. රූපේහි ස්වභාවය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. ඇයි? ඒක සකස් කළේ පින්නතුනේ ඇහැට පේන රූපය ඔබට පෙනුනේ මොන විදිහටද? ඇහැට පේන රූපේ පෙනුනේ මේ විඥාණය ඔය රූපය අසුරු කරගෙන පවත්නාකම නිසා. ඒ විඥානයේ රූපය අසුරු කරගන්න යෙදුනේ අතීත අවිද්‍යා කර්ම නිසා, තණ්හා නිසා ඒ ඇති කරගත්ත දේ විපාක විදිහටයි මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානේ දැසගත්තේ. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු තුන නිසා. අතීතේ අවිද්‍යාවෙන් කර්ම රැස් කරා. ඒකේ ඇත්ත ඇති හැටියට දැක්කේ නැහැ. ඒ රැස් කරපු කර්මයටම තණ්හා කිරීම නිසා මේ මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥානය බැසගත්තා. විඥානයේ මෞකුසකට විපාක වශයෙන් බැසගත්තා කියලා කියන්නේ ඒ විඥානය ඔය නාම රූපය අසුරු කරගෙන පවතින තාක් ඔය නාම රූපය සකස් කරනවා. විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපේ සැකසෙනවා. නැවත නැවත ඇහැ උපදිනවා. ඇහැ උපදින කම නැති වුණොත් ඇස් පේන්නේ නැතුව යනවා. එතකොට ඔය විපාක විඥාණයෙන් ඔබට කරලා තියෙන්නේ මොකද්ද? නැවත නැවත ඇස සකස් කිරීම සිද්ධ කරනවා. ඇස සකස් කරනකොට මොකද වෙන්නේ? ඒක සකස් කරන්න තනියෙන් පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවට, කර්මයට, තණ්හාවට කරන්න පුළුවන් කමක් නැහැ. වර්තමානයේ තුල ලබන ආහාර ප්‍රත්‍ය තියෙන්නට ඕනේ. වර්තමානයේ තුල ලබන ආහාරය ප්‍රත්‍ය වෙනකොට අන්න ඒ ඕජාමය සාරය නිසා එයාගේ ඇහැ සකස් වෙනවා. සකස් කරන්නේ කොහොමද? අර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා. එතකොට මේ හේතු ටික නැති වෙනකොට මොකද වෙන්නේ? මේ හේතු ටික නැති වෙනකොට මේ ඇහැ නැති වෙලා යනවා. දැන් රූපය කියන දේ ස්වභාවයත් පෙන්වන්නේ මොකක් නිසාද? මේ අවිද්‍යා කර්මය තණ්හා ආහාර කියන මේ හේතු ටික නිසා. ඇයි එහෙම කියන්නේ පින්නතුනි?
ඒ තමයි ඔබ රූපය කියලා දකින්නේ ඔබේ ඇහැ ඔබට පෙන්වන දේ මිසක ඒක ඔබට කියන්න පුළුවන් කමක් නැහැ රූපේහි පේන යථාර්ථය ඒකමයි කියලා. ඔබට පේන දේ රූපේ තියෙන ඇත්තම ස්වභාවය කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඔබට වැඩි සියුම් මහත් තිබ්බොත් ඊට වඩා සියුම්ම පේනවා. ඔබට වඩා ප්‍රසාද රූපේ වෙනස් වෙච්ච ගමන් ඒක වෙනස්ව පේනවා. එතකොට ඒක වෙනස් කරන්න නම් අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන හේතු ටික වෙනස් වුණා නම් ප්‍රසාදේ වෙනස් වෙනවා. ප්‍රසාදේ වෙනස් වෙනකොට ওই රූපේ වෙනස් විදිහට පෙන්ලා තියෙනවා. එතකොට කාට පේන පෙනීමද නිවැරදි වෙන්නේ? නිවැරදිව පෙනෙන පෙනීමක් අපිට වෙනම කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි? නිවැරදිව පෙනෙන පෙනීමක් කතා කරන්නට බැරි පින්නතුනේ අපට මේ හේතු නිසා හටගන්න ධර්මයක් විතරයි. අපි ඇත්තටම රූපය අසුරු කරලා නැහැ. එහෙනම් කොහොමද අපි කියන්නේ රූපේට වටිනාකමක් තිබ්බා කියලා? අපි රූපේ හරියට දැකලවත් නැත්නම් අපි කොහොමද කියන්නේ රූපෙට වටිනකමක් තියනවා කියලා? අපිට රූපේට වටිනකමක් තියනවා කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි රූපේ පිළිබඳව නොදන්නාකම නිසාම අපි ප්‍රඥප්තියෙන් තුලින් එය ලෝකේ පවතින විද්‍යමාන වන දෙයක් කියලා හදාගෙන ඒක ලෝකේ තියනවා කියලා හිතාගෙන තියෙන දේ නම් මෙච්චර වටිනවා කියලා හිතනවා. දැන් ඒක මොකක් නිසා ආපු දෙයක්ද? ඒක අවිද්‍යාව නිසා ආපු දෙයක්. එතකොට දැන් යථාර්ථය අවබෝධ කරගන්න කෙනෙකුට මොකක්ද අවබෝධ කරගන්නට වෙලා තියෙන්නේ? මේක මේ හේතු ටික නිසා හටගත්ත දෙයක්. හේතු නැති වෙනකොට ඒ රූපේ නැති වෙලා යනවා. ඇහැට පේන වර්ණ රූපය හටගෙන නැති වෙනවා කියලා දකිනකොට ඇහැට පේන වර්ණ රූපය ඇතුලේ කැමැති වෙන බව, අකමැති වෙන බව, ඇලෙනකම, බැඳෙනකම, ගැටෙනකමට හේතු තියෙයිද? පින්නතුණී කිසිම දෙයකට හේතුවක් ඇත්තේ නැහැ. ඇයි ඇලෙන්න හේතු නැත්තේ? ඇලෙන්න හේතු නැත්තේ ඇලෙන්න රූපයක් නැති නිසා යාට. ඇලෙන්න පවතින රූපයක් නැහැ. රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියන රූපේ නිරෝධය දැකලා. ශබ්දේ නිරෝධය දැකලා ඇලෙන්න දෙයක් නැහැ. දැන් කාමයට ඉඩක් නැහැ. දැන් කාම වශයෙන් දැඩිව ගන්නෙ මොකද්ද? ගන්න දෙයක් නැත්තම්. කාම උපාදානයට ඉඩක් නැහැ. සාස්වත විදිහට එයා ලෝකේ තියනවා කියලා ගන්න දික්ටි වශයෙන් ග්‍රහණය කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා දික්ටියටත් ඉඩ ඇත්තේ නැහැ. ඒ වගේම දැන් මේක ඉක්මවා යන්නට මේ කෙලෙස් හික්මවන්නට කියලා සීල වෘත සමාදන් වෙලා ඒව පරාමර්ශණය කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නම් නැති වෙන්නේ ඒක කිසිම විදිහකින් සත්වයේගේ පුද්ගලයේගේ කෙනෙක්ගේ දෙයක් බවට පත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආත්මයක් වෙන්න පුළුවන් කමක් නෑ. එතකොට මේ උපාදානයේට තියෙන හේතු ටික සම්පූර්ණයෙන් මෙයා දුරු කරලා තියෙනවා. මොකක් නිසාද? අර ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම අවබෝධ කර ගැනීම තුලින්. අනේ නිසයි උපාදානය නැති කළොත් එයාට භවය නැති කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා පෙන්වුවෙත්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා පෙන්වුවේ. කෙනෙක් සම්මා දිට්ඨිය උපදව ගන්නවා නම් සංකත දුක්ඛ ධර්මතා ටික පිළිබඳව මේ හේතු ටික නිසයි මේ ඵලය හටගත්තේ, මේ හේතු ටික නැති වෙනකොට මේ ඵලය නැති වෙනවා කියලා මේ සංකත දුක්ඛ ධර්මයන් පිළිබඳව කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ ඥානය නිසාම එයාට සම්පූර්ණයෙන්ම අර භවයට පැවැත්ම නැති වෙලා යනවා. කුමන භවයටද? කර්ම භවයට පැවැත්ම නැති වෙලා යනවා. දැන් එයා උත්පත්ති භවයකට යන්න තියෙනවා නම් යම් හේතුවක්, ඒ හේතුව අද නැති කිරීම තුළ අනුත්පාදයට යනවා. අනාගතේ නොහට ගන්න බවට යනවා උපප්‍රාප්ති භවය. වර්තමානයේ තුල ලැබුණු යම් අතීත කර්මයක් නිසා ලැබුණු යම් විපාකයක් තිබෙනවා නම් ඒ විපාකයේ අවසානයේ තෙක් භුක්ති විඳිනවා. ඒකත් පහනක් නිවුණා හා සමානව කිසිවක් අවශේෂ නොවේ, නිරුද්ධ වෙලා යනවා. හැබැයි අනාගතයට ප්‍රතිසන්දි පිණිස අද කර්ම රැස් කර ගැනීමක් සිද්ධ කරලා නැහැ. කර්ම රැස් කර ගැනීමක් සිද්ධ නොකළ නිසා මතු ප්‍රතිසන්දි වශයෙන් යෑමක් නැහැ. එතකොට ඒක සිද්ධ කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කිරීම තුලින්. ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨිය මූලික කරගෙන දියුණු කරනවා නම් ඒක තමයි භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි උත්සාහවත් වෙන්නේ භවය නැති කරලා දාන්න. භවය නිරුද්ධ කරන්නට තමයි උත්සාහවත් වෙන්නේ.
භවය නිරුද්ධ කරන්නට නම් ඔබට සිද්ධ වෙනවා උපාදානය නිරුද්ධ කරන්න. උපාදානය නිරුද්ධ කරන්නට නම් ඔබට සිද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ කරන්න. තණ්හාව නිරුද්ධ කරන්නට නම් සිද්ධ වෙනවා වේදනාව නිරුද්ධ කරන්න. වේදනාව නිරුද්ධ කරන්න නම් ස්පර්ශය නිරුද්ධ කරන්න. ආයතන නිරුද්ධ කරන්න. මේ විදිහට ඔබට ආපස්සට යන්න පුළුවන්කම තියෙන අපිට පෙළක් විදිහට. නමුත් පොදුවේ ගත්තාම උපාදානය නිරුද්ධ කරන්නට අවශ්‍ය නම් උපාදානය හටගත්තේ යම් කිසි විෂයක් ක්ෂේත්‍රයක නම්. ඒ කියන්නේ මේ විදිහේ ස්කන්ධ ටිකක් තුල නම් මේ විදිහේ ආයතන පැවැත්මක් තුල නම් උපාදානය හටගත්තේ ඒ උපාදානය නිරුද්ධ කිරීම තුල ඒ උපාදානයට අවශ්‍ය වස්තු විශේෂයි නිරෝධය සාක්ෂාත් කිරීම තුල උපාදානයේහි පැවැත්ම නැති වෙනවා. උපාදාන නිරුද්ධ වෙනවා. උපාදානය නිරුද්ධ වුණොත් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වුණොත් ඔබට කිසිම දෙයක් මේ ලෝකයේ ඇති බවට ගන්න නැත්තේ නැහැ. අද අපි සිද්ධ කරන්නේ සෑම දෙයක්ම භවයේ මත. ඔබ දැන් ඔතන ඉඳගෙන ඉන්නකොට ඔබවට ලෝකේ තියෙනවා, ඔබවට කට්ටිය ඉන්නවා, ඔබට ඉදිරියක් තියෙනවා, ඔබට පසුපසක් තියෙනවා, ඔබට සරස තිබෙනවා. ඔබට මේ විදිහට ලෝකයක පැවැත්ම සකස් වෙලා තියෙන්නම පින්නතුනි භවයේ මත. ඕක මත තමයි ඔබ කුසල අකුසල අනිත්‍ය වශයෙන් කර්ම රැස් කරන්නේ. ඕක මත තමයි සැප දුක් උපේක්ෂා කියන වේදනා පවත්න්නේ. ඕක තුල තමයි කැමැත්ත අකමැත්ත සහ මෝහ සහගත උපේක්ෂාව කියන මේ දේවල් ටික පවත්න්නේ. ඒ නිසා ඔබට ඕකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. අර විදිහට සම්මා දිට්ඨිය උපදවාගෙන අර සංකත ධර්මයන්ගේ හට ගැනීම වැයවීම කියන දේ අවබෝධ කරගත්තොත් ඒ කියන්නේ හේතු නිසා හටගන්න ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්. ස්කන්ධයන් මේ විදිහට හටගෙන මේ විදිහට ඉතුරු නැතුව නැති වෙනවා. ඇහැ මේ විදිහට හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. රූපේ මේ විදිහට හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඔබට ලෝකය කියලා හමුවන ඒ ධර්මතාවයන් විච්ඡේදනය කරලා බෙදලා ඔබට නිවැරදිව තේරුම් ගන්න පුළුවන් නම් දැක ගන්නට පුළුවන් නම් ඒකම තමයි ලෝක නිරෝධය බවට පත් වෙන්නේ. ඒ නිසා මේ භවය නිරුද්ධ කරන්නට ලෝකේ නිරුද්ධ කරන්නට අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න ඊටම ශ්‍රද්ධාවෙන් හැම කෙනෙක්ම මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනා නමින් මේ පරලොව ගිය සියලුම ඥාතීන්ටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ පින්නතුන්ට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන නිවැරදිව මාර්ගයේ පෙන්වා දෙන ගෞරවනීය අවසරයි මෙත්තා විහාරය අපේ නායක මාහිම්පාණන් වහන්සේටත් විහාරස්ථාන වාසී අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සැලසේවා. ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව යෙහින් පූර්ණණය කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ආශිර්වාද පින් අනුමෝදන් කරන්න හැමදෙනාම. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාව සිදු කරන්නට තාක්ෂණික වශයෙන් ඒ කටයුතු සම්පාදනය කළ පින්වත් සියලුම දෙනාටත් ආරාධනා කරලා ඒ අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කළ අපේ මනෝරියම්ම ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවායි සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි.